ජාතික රූපවාහිනිය ජාතික පාසල වැඩසටහනින් කෘෂි විද්‍යා විෂය ධාරාව තුළ අධ්‍යයනය කටයුතු කරන දූ දරුවන් වෙනුවෙන් සිදු කරන පුරීක්ෂණ පාඨමාලාවේ තවත් එක් වැඩසටහනක් සමගයි අපි සම්බන්ධ වෙන්නේ. ආයිබෝවන්. අද මේ වැඩසටහන සඳහා අප සමග සම්බන්ධ වෙනවා පෙරදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති මහාචාර්ය කේ සමරසිංහ මහත්මයා. ආයිබෝවන්. මහාචාර්යතුමනි, ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක්. ඒ නිසා අපි භෝග වගා කරනා වගේම සත්ත්ව පාලන කටයුතුත් නිරත වෙනවා. ලංකාවේ ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නවා සත්ත්ව පාලන කටයුතු සිදු කරන ගොවීන්. මේ ගොවීන්ට තවදුරටත් සත්ත්ව පාලන කටයුතු කරන්න, ඒ වගේම එයින් යම්කිසි ලාභයක් ලබා ගන්නට තරම් විභවයක් අපේ රටේ කෙතරම් ගොඩනැගිලා තියෙනවද? ඒ වගේ මේ අනාගතයටත් මේ විභවය මේ විදිහටම ආරක්ෂා වෙලා තිබෙනවද කියලා අපිට පැහැදිලි කරලා දෙන්න මුලින්. හොඳයි. මුලින්ම සියන්ත වෙන්න කැමති මම මේ වැඩසටහනට සහභාගී කරවගත්තට රූපවාහිනී සංස්ථාවටත් ඔබතුමාටත් ලංකාව අපි දන්නවා අනාදිමත් කාලයක ඉඳලා ප්‍රසිද්ධයි කෘෂිකාර්මික රටක් හැටියට. කෘෂිකාර්මික රටක් හැටියට ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි කෘෂිකර්මයට අවශ්‍ය කරන ඉඩ පහසුකම්, කෘෂිකර්මයට අවශ්‍ය කෘෂිකර්ම දියුණුවට අවශ්‍ය තත්වයන් ලංකාව තුළ තිබීම. ඒතර කෘෂිකර්මය කිව්වහම පාර්ශ්ව දෙකක් තියෙනවා. එකක් භෝග පාලනය, අනිත් එක සත්ත්ව පාලනය. ඒතර අපි අද කතා කරන්නේ සත්ත්ව පාලනය සඳහා ලංකාවේ තියෙන විභවයන් මොනවද කියන එක. සත්ත්ව පාලනයේ තියෙනවා අතරම අංශ දෙකක්. එකක් තමයි කිරි කර්මාන්තය මුල් කරගත්තු රෝමාන්තික සත්ත්ව පාලනය, ගව පාලනය. උදාහරණයක් විදිහට ලංකාවේ ප්‍රධාන වශයෙන් රෝමාන්තික සත්ත්ව පාලනය කරන්නේ ගව පාලනය. වෙනත් ඇමරිකාව වගේ යුරෝපය වගේ රටවල නම් මස් සඳහා ගවයින් පාලනය කිරීම කරනවා. අපේ කරන්නේ කිරි ගවයින් පාලනය. ඒතර කිරි ගව පාලනය සඳහා තියෙන ප්‍රබයන් එක පැත්තක්. අනෙක් පැත්ත තමයි සරලාමාජික සත්තු. රෝමාන්තික නොවන සත්තු සඳහා තියෙන විභවයන්. ප්‍රධාන වශයෙන් කුකුල් පාලනය සඳහා තියෙන විභවයන්. ඊළඟට ඌරු පාලනය, සූකර පාලනය සඳහා තියෙන විභවයන්. ඒතර මේ දෙක ටිකක් වෙනස්. දෙකටම පොදු විභවයනුත් තියෙනවා. නමුත් ඒ දෙකට විශේෂිත වුණු විභවයනුත් තියෙනවා. ඒකට හේතුව තමයි කිරිගව පාලනයට අවශ්‍ය කරන තත්වයන්ට වඩා සමහරවිට වෙනස් තත්වයන් තමයි කුකුල් පාලනයට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි අර විභවයන් ඒ දෙකට සුවිශේෂ වූ විභවයන් තියෙන්නේ. උදාහරණයක් විදිහට මම ඉස්සලා ගන්නම් කිරිගව පාලනය සඳහා තිබෙන විභවයන් කීපයක්. එකක් තමයි ලංකාවේ තියෙනවා විශාල භූමි ප්‍රමාණයක් ප්‍රයෝජනයට අරගෙන නැති කාන්තාර වනාන්තර තියෙනවා. වනාන්තර අපි දන්නවා වනාන්තර අපි ආරක්ෂා කරන්න ඕන. වනාන්තර සත්ත්ව පාලනයට හෝ වෙනත් දෙයකට අපි පාවිච්චි කරන්න කියලා නිර්දේශ කරන්නේ නැහැ. නමුත් වනාන්තර ඒ වගේම ගොවිබිම් නිවාස කර්මාන්ත වලට පාවිච්චි කරපු නැති ඉඩම් තියෙනවා, හිස් ඉඩම්, ස්වාභාවික තෘණ භූමි විදියට. ඒතර මේ ස්වාභාවික තෘණ භූමි ලොකු විභවයක් අපිට තියෙනවා. තෙත් කලාපයේ, වියලි කලාපයේ, උතුරුමැද කලාපයේ වැව් ආශ්‍රිතව, ගංගා නිම්නාශ්‍රිතව තියෙනවා විල්ලු. ඔයගොල්ලෝ සමහරවිට අහලා ඇති විල්ලු කියලා තෘණ භූමි జాතියක් තියෙනවා. වතුර ගලන කාලයට, වර්ෂා කාලයට, මෝසම් වැසි කාලයට විල්ලු වතුරෙන් යට වෙනවා. අනිත් කාලයට අර විල්ලු යට වුණාට පස්සේ පොහොර ගතිය වැඩි වෙලා අනිත් කාලයට හොඳට තනකොළ හැදෙනවා. ඒතර පායන කාලයට විල්ලු සත්තුන්ට උලා කන්න තනකොළ තියෙන හොඳ ස්වාභාවික පරිසරයක්. ස්වාභාවික තෘණ භූමිය. ඊට පස්සේ කඳුකරය ගත්තොත් එහෙම තියෙනවා. ඔයගොල්ලෝ සමහරවිට දැකලා ඇති උස කඳු බෑවුම් වල මොනවාක්වත් වගා කරලා නැහැ. ඈතට පේන්නේ නිකන් ලස්සන අර නිව්සීලන්තයේ, නවසීලන්තයේ තන පිට්ටනිය වගේ. මේවට කියනවා පතන භූමි කියලා. පතන. ඒතර මේ පතන උඩරට කලාපයේ තියෙන, ඒ වගේම පහතරට විශේෂයෙන් උතුරුමැද කලාපයේ තියෙන විල්ලු මේවා ස්වාභාවික තෘණ භූමි. ඒතර මේ ස්වාභාවික තෘණ භූමි වල ලොකු විභවයක් තියෙනවා ගව පාලනය සඳහා. නමුත් වර්තමානයේ ගත්තොත් එහෙම මේවා එච්චර පාවිච්චි වෙන්නේ නැහැ. ඒවා තියෙන ගුණාත්මය අඩුයි. විල්ලු වල තියෙන තනකොළ වල ගුණාත්මය අඩුයි. ගොඩක් වල්පැල එක්කලා මිශ්‍රව තියෙන්නේ. ඒ වගේම පතන භූමි වලත් වියලි කාලයේ ගිනි තියෙනවා. වියලි කාලයේ ඒවා නිෂ්පාදනයක් නැහැ. සත්තුන්ට කන්න දෙයක් නැහැ. තෙත් කාලේ විතරයි තනකොළ හැදෙන්නේ. සත්තුන්ට කන්න තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත්
ඒ තියෙන විභවය අපි හරියට පාලනය කරලා පාවිච්චි කරනවා නම් සත්ත්ව පාලනයේ ලොකු රුකලක් ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපිට වගා කරන්න පුළුවන් ඉඩම් ඕන තරම් තියෙනවා. වගා කරන්න පුළුවන් ඉඩම් ඕන තරම් තියෙනවා. ඒ නිසා සත්තුන්ට ආහාරයට ඕන කරන භෝග අපිට වගා කරන්න පුළුවන්. අපේ ලංකාවේ තියෙන එක අඩුපාඩුවක් තමයි අපිට සත්ත්ව පාලනයට ඕන කරන ප්‍රධාන දේ ආහාර වගා කිරීමේ උනන්දුවක් එහෙම නැත්නම් ඒ ගැන පුරුද්දක් නැහැ. වෙනත් රටවල අපි දැන් අපේ ආහාරයට ගොවිතැන් කරනවා වගේ එළවලු වවනවා, වී වගා කරනවා, පළතුරු වවනවා වගේ යුරෝපේ රටවල් වල ගව පාලනයට තනකොළ වවනවා. ඒ චාරිත්‍රයක් තියෙනවා. නමුත් මේක අපිට නැහැ. අපිට එහෙම කරනවා නම් අපිට ඉඩම් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට පසුගිය අවුරුදු 4-5 ඇතුළත ලංකාවේ විශාල ප්‍රයත්නයක් ගත්තා බඩිරුඟු වගා කරන්න. මනුෂ්‍යාහාරයට නෙමෙයි, සත්ත්ව පාලනයට. ගවයින්ටත් නෙමෙයි, කුකුලන්ට. සරලාමාජික තත්ත්වුන්ට. ඒ සඳහා ඉඩම් තිබුණා අවශ්‍ය තරම්. 2006 අවුරුද්දේ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායක් ඇති කරලා බඩිරුඟු වගාව පටන් ගත්තා. 2006 අවුරුද්ද වෙනකල් ලංකාවට ඕන සත්ව ආහාරයට ඕන කරන බඩිරුඟු වලින් 10-15ක් විතරයි ලංකාවේ නිෂ්පාදනය කරේ. නමුත් 2011 අවුරුද්ද වෙනකොට 2012 අවුරුද්ද වෙනකොට අපි බඩිරුඟු වලින් ස්වයංපෝෂිත වෙලා තියෙනවා. ඒ එහෙම කරන්න පුළුවන් වුණේ අර විභවය, අර ඉඩම් විභවය තිබුණ නිසා. ඒව හරියට පාවිච්චි කරන්න ඕන. එතකොට අවශ්‍ය නම් ඇත්තටම සත්තුන්ට ඕන කරන මූලික දේ ආහාර සුලභතාවය වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා විභවයක් තියෙනවා. ඒ අපි කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. ඊළඟට දේශගුණය. අපේ රටේ කවදාවත් මේ හිමෙන් වැහිලා යන්නේ නැහැ භූමිය. අපේ රටේ කාන්තාර නැහැ. අපේ රටේ විශාල නියඟ නැහැ. අපේ රටේ විශාල ගම් වතුර නැහැ. ගම් වතුරක් ආවත් දවස් කිහිපයකින් බැහැලා යනවා. ඊට පස්සේ උෂ්ණත්වය ගත්තොත් එහෙම උෂ්ණත්වය අපේ රටේ සෙන්ටිග්‍රේඩ් අංශක 45ට වැඩි වෙන්නේ නැහැ ඉන්දියාව වගේ. උෂ්ණත්වය වැඩි වෙලා මිනිස්සු මැරෙන්නේ නැහැ. උෂ්ණත්වය ගොඩාක් අඩු වෙලා සත්තු මැරෙන්නේත් නැහැ. ලංකාවේ උෂ්ණත්වය වර්ෂාපතනය මේවා එක පරාසයක කෙටි පරාසයක තමයි වෙනස් වෙන්නේ. මේක අපිට තියෙන ලොකු දායාදයක්. අර අන්ත වලට යන්නේ නැහැ. උෂ්ණත්වයත් වර්ෂාපතනයවත්. ඉතින් ඒක සත්තුන්ට සත්ත්ව පාලනයේ තියෙන ලොකු විභවයක්. ඊළඟට රටේ තියෙන විවෘත ආර්ථික ප්‍රතිපත්තිය. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා අපිට හැකියාව තියෙනවා සත්ත්ව පාලනයට ඕන කරන ඕන දෙයක් ආනයනය කරන්න. නිදාසේ ආනයනය කරන්න. ඒ සඳහා සමාජලාවට ආනයන දිරිගන්වීම දෙනවා. උදාහරණයක් විදිහට සත්ත්ව පාලනය ඕන කරන යන්ත්‍රෝපකරණ ගේන්න දිරිගමත් කරනවා. ඒ වගේ දේවල්. ඊළඟට අපිට සත්ත්ව පාලනයෙන් සත්ත්ව නිෂ්පාදන මොනවා හරි හදාගත්තා නම් ඒව අපනයනය කරන්න පුළුවන්. සමහර රටවල මේවට තහංචි දාලා තියෙනවා. ඕන දෙයක් ගේන්න බෑ රට ඇතුළට. රටින් පිටට ඕන දෙයක් ගෙනියන්න බෑ. නමුත් ලංකාවේ ආනයන අපනයන නිදහස තියෙනවා. විරුතාති ක්‍රමය නිසා. ඒ නිසා සත්ත්ව පාලනයට ලොකු රුකුලක් ඒක. අවශ්‍ය නම් දේවල් ගේන්න පුළුවන්. අපි ඕනවට වඩා නිෂ්පාදනය කරොත් අපිට අවශ්‍ය නම් පිටරට යවලා මුදල් හම්බ කරන්න පුළුවන්. ඊළඟට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා පුද්ගලික අංශය මේකට ගෙන්න ගන්න පුළුවන්. පුද්ගලික අංශය සත්ත්ව පාලනයට යොමු කරවා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කුකුල් පාලනය. ලංකාවේ කුකුල් පාලනය දියුණු වුණේ 1978න් පස්සේ අතරම හඳුන්වා දීපු විවෘත ආර්ථික ක්‍රමය නිසා. විවෘත ආර්ථික ක්‍රමය නිසා පුද්ගලික අංශය කුකුල් පාලනයට ආයෝජනය කරා. 1980 ගණන් වල ඉඳලා තමයි කුකුල් කර්මාන්තය දියුණු වෙන්න පටන් ගත්තේ. ඒකට මූලික හේතුව රජය නෙමෙයි. රජය කවදාවත් කුකුල් පාලනය කරන්න ගියේ නැහැ. කුකුල් පාලනයට යොමු වුණේ පුද්ගලික අංශය. පුද්ගලික අංශය නිසා තමයි කුකුල් පාලනය දියුණු වුණේ. ඇයි ඒක කිරිකව කර්මාන්තය සිදු වුණේ නැත්තේ? අපි දන්නවා පුද්ගලික අංශය ඕනෙලාවක ඉස්සරහට එන්නේ ලාභයක් ගන්න පුළුවන් නම්. වැඩි ලාභයක් ගන්න පුළුවන් තැනට තමයි ඉස්සල්ලා එන්නේ. කුකුල් පාලනය කෙටි කාලීනව ලාභයක් ගන්න පුළුවන්. බ්‍රොයිලර් සත්තු ඇති කරොත් මාස දෙකකින් සම්පූර්ණ ආදායම ලැබෙනවා. කිරිගව පාලනයට ගියොත් එහෙම අවුරුදු ගාණක් ඉන්න ඕන ආදායම ලැබෙන්න. ඉතින් ඒ වගේ හේතු නිසා තමයි කුකුල් පාලනය පුද්ගලික අංශයේ වැඩිපුර කුකුල් පාලනය නොබුරුණා. නමුත් කිරිගව කර්මාන්තේ නොබුරුන්නේ නැහැ. නමුත් මම කියන්නේ මේ ආර්ථික ප්‍රතිපත්තිය අපිට එක තියෙන විභවයක්. ඊළඟට යටිතල පහසුකම්. ලංකාවේ අපි දන්නවා බොහොම සීමිත ප්‍රදේශවල තමයි ගමනාගමනයේ අපහසු ප්‍රදේශ තියෙන්නේ. හැමතැනටම පාරවල් තියෙනවා. හොඳ පාරවල් සමහර තැන්වල. නමුත් යන්න එන්න අපහසුයක් නැහැ.
විදුලිය තියෙනවා, දුරකථන පහසුකම් තියෙනවා, ප්‍රවාහන පහසුකම් තියෙනවා, යටිතල පහසුකම්. ඉතින් ඒකත් සත්ත්ව පාලනයට විතරක් නෙමෙයි ඕනම කර්මාන්තයකට උවමනා කරන අංගයක්. ඊළඟට අපේ ශ්‍රමිකයන් ඉන්නවා. ලංකාවේ ශ්‍රමය එච්චර හිඟ නැහැ. යුරෝපා රටවල වගේ හිඟ නැහැ. ඉන්දියාව, ලංකාව මේ ආසියාතික රටවල ශ්‍රමිකයන් ඉන්නවා. විශේෂයෙන් ලංකාව ගත්තොත් එimhe ලංකාවේ ගොඩක් රැකියාවල නියුක්ත වෙන්නේ ලංකාවේ අපේ තියෙන පෞල් පරිසරයත් එක්කලා ගෙදර ඉන්න ගෙහිමියා. ගෙවිලිය ගොඩක් වෙලාවට ගෙදර රැකබලාගෙන ඉන්නේ. ඒතර ඒගොල්ලන්ට පුළුවන් සත්ත්ව පාලනය කරන්න. මොකද සත්ත්ව පාලනයේ අනිකුත් කර්මාන්තය වගේ වීවගා කිරීම වගේ ලොකු වැඩ නෙමෙයි. සමහරවිට කුකුළු කීපයක් බලා ගන්න එක මේ පොඩි ළමයෙකුට කරන්න පුළුවන්. ගෙවිලියට ලේසියෙන් කරන්න පුළුවන්. කිරි හරකෙක් දෙන්නෙක් ඇති කරන එක ගෙවිලියකට ලේසියෙන් කරන්න පුළුවන්. ඒකත් අපිට තියෙන එක විභවයක්. ඊළඟට අපේ තියෙන තාක්ෂණික දැනුම, අධ්‍යාපන මට්ටම සාමාන්‍ය ජනතාවගේ ලිවීමේ කියවීමේ හැකියාව ගොඩක් වැඩි. භාෂා සාක්ෂාත්භාවය ගොඩක් වැඩි. ඒ නිසා අපි දන්නවා අපේ සමහර ගොවි මහතුන් ඉන්නවා උපාධිධාරීන්. සමහර ගොවි මහතුන් ඉන්නවා මේ අන්තර්ජාලයත් එක්කලා වැඩ කරන්නේ. Tamanට ඕන කරන තොරතුරු ලබා ගන්න අන්තර්ජාලයෙන් තමයි ගොවිපළ දියුණු කරගන්න. ලංකාවේ ඉන්නවා එහෙම අය. ඉතින් මේ දැනුමක් තියෙන මිනිස්සු, තාක්ෂණ දැනුම තියෙන මිනිස්සු, ගොවියන් ඉන්න එක ලොකු සම්පතක් අපිට. ලොකු විභාවයක්. අභිජනන සතුන් ඉන්නවා. හැම පැත්තකට පොදු නෑ මේක මං කියන්නේ. කිරිගාවෙන් සහ රෝමාන්තික සත්තු ගත්තොත් එහෙනම් අභිජනන සත්තු ලබා ගැනීමේ අපහසුතාවක් තියෙනවා. නමුත් කුකුල් පාලනය ගත්තොත්, සූකර පාලනය ගත්තොත් ලෝකේ ඕනම රටක ඉන්න දියුණු සත්ව ප්‍රභේදයක් ලංකාවෙන් ගන්න පුළුවන්. ලංකාවේ හදන්නේ නැහැ. නමුත් ලංකාවට ගේනවා අර මම ඉස්සර කිව්ව ආනයන ප්‍රතිපත්ති නිසා, ලිහිල් ප්‍රතිපත්ති නිසා අපිට ඕනම රටක ඉන්න වර්ගයක් මෙහෙට ගේන්න පුළුවන්. කුකුළු වර්ග අපි ඇති කරන්නේ ලෝකේ ඕනම දියුණු රටක ඇති කරන වර්ග තමයි අපිත් ඇති කරන්නේ. ඒ වගේ උසස් ගුණාත්මක සත්තු ඉන්නවා. ඊළඟට පශු වෛද්‍ය සේවා හොඳට අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ව්‍යාප්ති සේවා කෘෂිකර්මයට ක්‍රියාත්මක වෙනවා. සත්ත්ව පාලන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා, ඒ වගේම පුද්ගලික අංශ හරහා අපේ ගොඩක් සවිමත් පුද්ගලික අංශයක් ඉන්නවා සත්ත්ව පාලනයට උර දෙන්න කැමති. ඒ වගේම ඒ සඳහා ක්‍රියා කරන රාජ්‍ය ප්‍රතිපත්ති ගොඩක් වැදගත් ඕනම කර්මාන්තයකට, ඕනම නිෂ්පාදනයකට. ඒතර අපේ රටේ රාජ්‍ය ප්‍රතිපත්ති තියෙනවා සත්ත්ව පාලනයට රුකුල් දෙන, රත්ත්ව පාලනයට උනන්දු කරන. මම ඉස්සල්ලා කිව්වා වගේ අර බඩේනිගු වගා කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය. රජයට උවමනා වුණා බඩේනිගු පිටින් ගේන එක නවත්තලා ලංකාවේ නිෂ්පාදනය කරන්න. මොකද අපිට හැකියාව තියෙනවා. ඒක ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරපු නිසා අද ඒකේ ප්‍රතිඵල අපි අත්විඳිනවා. ඒතර රාජ්‍ය ප්‍රතිපත්තියක් තියෙනවා රටේ කිරි නිෂ්පාදනය වැඩි කරලා කිරි පිටි ආනයනය අඩු කිරීමට. ඒ සඳහා රජය ක්‍රියා කරගෙන යනවා. ඒ වගේ හොඳ ප්‍රතිපත්ති තියෙනවා. සත්ත්ව පාලනයට යෙදලා ඉන්න අයට ආදායම් බදු සහන දෙනවා. විවිධ දිරිගැන්වීම් කරනවා අපනයන ආනයන වලට. ඒවා තමයි රාජ්‍ය ප්‍රතිපත්ති නිසා සත්ත්ව පාලනය ලෙහෙසි වෙනවා. ඊළඟට වැදගත් කාරණේ තමයි මේ මොනවා කරත් වැඩක් නැහැ. සත්ත්ව පාලනය නිසා අපි නිෂ්පාදනය කරන නිෂ්පාදන කිරි, බිත්තර, මස් වලට දේශීය ඉල්ලුමක් නැත්නම් හරි අමාරු කර්මාන්තයක් ඉදිරියට කරගෙන යන්න. අපිට අපි දන්නවා ලංකාවේ කිරි, බිත්තර, මස් වලට ඉල්ලුම තියෙනවා. මොකද ලංකාවේ ඉන්න ජනතාව දැනුම අතින් හොඳයි. පෝෂණය ගැන දැනුවත්. Tamanට ආහාරයට ගන්න ඕනේ මොනවද පෝෂණ ආහාර මොනවද කියලා දැනුවත්. ඒ නිසා හොඳ ඉල්ලුමක් තියෙනවා මේ නිෂ්පාදන. කිරි වලට ඉල්ලුමක් තියෙනවා, මස් වලට ඉල්ලුමක් තියෙනවා, බිත්තර වලට ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා සත්ත්ව පාලනය දිනු කරන්න පුළුවන්. ඉතින් ඕවා තමයි මූලිකව තියෙන විශේෂ ප්‍රධාන විභවයන්. හැබැයි එක සත්ව කාණ්ඩ අනුව විභවයන් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ස්වාභාවික තනල් භූමියේ මේ කුකුල් පාලනයට ඇති විභවයක් නෙමෙයි. බඩේනිගු වැඩිම වගා කිරීම කිරිගාව පාලනයට එච්චර ලොකු විභවයක් නෙමෙයි. නමුත් දැන් යටිතල පහසුකම් ගත්තොත්, රාජ්‍ය ප්‍රතිපත්ති ගත්තොත්, පොදුවේ ඉඩම් සුලභතාවය, ශ්‍රමිකයන් මේවා ඕනම සත්ත්ව පාලනයකට පොදු විභවයන්. මහත්මතුමනි, දැන් එතකොට අපිට සත්ත්ව පාලන කටයුතු කුකුල් පාලනය යම් දුරකට ගිහිල්ලා තියෙනවා. අපි දියුණු මට්ටමට ගිහිල්ලා තියෙනවා. නමුත් දේශීය කිරි නිෂ්පාදනය හා සම්බන්ධ හා දේශීය කිරි අවශ්‍යතාවය ගත්තාම
අපි තාමත් යම් පහළ මට්ටමක සිටින්නේ. දේශීය ගව දිනුන්ගේ දෛනික නිෂ්පාදනය ගත්තොත් ලීටර 0.8ක් ලීටර 1කට විතර වගේ සීමාවක අපි ඉන්නේ. ඒ නිසා අපට බැයිද ලංකාවේ විශේෂයෙන්ම ගව පාලනය හා සම්බන්ධව මේ තියෙන විභවයේ ප්‍රයෝජනයට ගනිමින් අපි මේ ඉන්න අඩු නිෂ්පාදන මට්ටම වැඩි කරලා අපේ ගොවිපළ සතුන්ගේ නිෂ්පාදන හැකියාවන් වැඩි කිරීමේ ක්‍රමවේදයන් මොනවද අපිට තියෙන්නේ සත්ත්ව පාලනදී වඩාත් යොදා ගන්න පුළුවන්. ඔව් මේ විභවයන් කොච්චර තිබුණත් වැඩක් නැහැ අපිට හොඳ සතු නැත්තම්. උදාහරණයක් විදිහට දේශීය කිරිගවයන්. ඔයගොල්ලෝ අහලා ඇති අපේ ලංකාවේ ඉන්නවා දේශීය කිරිගවයන්. බටුහරක් කියලා සමහරවිට කියන්නේ. මේ දේශීය කිරිගවයන් රටේ මුළු කිරිගව ගහන ගත්තොත් එහෙනම් වැඩිපුර ඉන්නේ දේශීය කිරිගවයන්. නමුත් කිරි නිෂ්පාදනය දේශීය කිරි නිෂ්පාදනයේට මේ ගවයින්ගේ දායකත්වය ඉතාමත් අල්පයි. මොකද මේ ගවයින්ගේ නිෂ්පාදන හැකියාව අඩුයි. දවසකට දේශීය කිරි ගවයෙක්ගෙන් ලබා ගන්න පුළුවන් කිලි ලීටර් 2ක් විතර උපරිම. ඊට වඩා නැහැ. දැන් ෆ්‍රීසියන් වගේ දියුණු යුරෝපීය ගව වර්ගයක් දවසකට සමහර ගවයින් ඉන්නවා කිලි ලීටර් 100කට වඩා දෙනවා දවසකට. ලංකාවේ වුණත් සාමාන්‍යයෙන් කිලි ලීටර් 10ක් 15ක් දෙනවා. ඉතින් අර කිලි ලීටර් 2ක් දෙන ගවයින් එක්කලා මේ වැඩේ කරන්න බෑ. ඒකට හේතුව මේ ගවයින්ට කොච්චර හොඳ පෝෂණයක් දුන්නත් වැඩක් නැහැ. මොකද මේ ගවයින්ගේ ජානමය විභවය අඩුයි. පාරම්පරිකව සත්තුන්ට තියෙන හැකියාව අඩුයි. ජානමය හැකියාව අඩුයි. ජෙනටික් පොටෙන්ෂල් ඒක අඩුයි. ඉතින් මේක වැඩි කරගන්න නම් සත්තුන්ගේ ජානමය පොටෙන්ෂල් එක වැඩි කරන්න, ජෙනටික් පොටෙන්ෂල් එක වැඩි කරන්න ඕන. ජානමය හැකියාව වැඩි කරන්න ඕන. ඒක වැඩි කරන්න අපිට පරිසර තත්ත්ව වලින් බෑ. සත්තුන්ට හොඳ නිවාසයක් දීලා, සත්තුන්ට හොඳට කන්න බොන්න දීලා, සත්තු රෝග වලින් ආරක්ෂා කරලා යම් තරමකට පුළුවන්. නමුත් සත්තුන්ගේ ජානමය තියෙන විභවය වැඩි කරගන්න නම් ජානමය වෙනසක් කරන්න ඕන. සත්තුන්ගේ තියෙන ජානමය වෙනස කරොත් තමයි ජානමය විභවය වෙනස් වෙන්නේ. මේ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා මූලිකව. සත්තුන්ගේ නිෂ්පාදන හැකියාව. නිෂ්පාදනය නෙමෙයි, නිෂ්පාදන හැකියාව. ජෙනටික් පොටෙන්ෂල්. නිෂ්පාදන හැකියාව වැඩි කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපි කියනවා වරණය කියලා. වරණය. අනිත් එක අපි කියනවා අභිජනනය කියලා. අභිජනනයෙන් පුළුවන් සත්තුන්ගේ ජානමය හැකියාව වැඩි කරන්න. වරණයෙන් පුළුවන් සත්තුන්ගේ ජානමය හැකියාව වැඩි කරන්න. මම ඉස්සෙල්ලා කියනවා වරණය කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලන්ට මේ chart එකේ පේනවා වරණය සිලෙක්ෂන්. වරණය කියලා කියන්නේ සත්ව ලොකු ගහණයකින් අපිට ඕන කරන જાතියේ සත්තු කීපයක් තෝරගන්නවා. තෝරාගෙන ඒ සත්තු ඉස්සරහට අරගෙන යනවා. ඒක තමයි වරණය. ඒකට වරණය කරනකොට මූලිකව කරන්න පුළුවන් ආකාර දෙකකට. එකක් අපි එක ලක්ෂණයකට වර්ණය කරනවා. හිතන්න කිරි නිෂ්පාදනය කියලා. කිරි ගවයින් අපි වර්ණය කරනවා. වර්ණය කරලා තෝරා ගන්නවා කිරි නිෂ්පාදනයේට. කිරි නිෂ්පාදනය කියන්නේ දවසකට දෙන ලීටර් ගාන. කිරි ලීටර් ගාන. එක ලක්ෂණය සලකලා බලන්න. ඒතර දැන් මේ සඳහා හැබැයි ලොකු සත්ව ගහනයක් ඕන. සත්තු 4-5 දෙනෙක් ඉඳගෙන එකෙක් කෙනෙක් තෝරාගෙන ඒ වැඩේ හරියන්නේ නැහැ. සත්තු 100,000 ගානක් ඕන. ලොකු ගහනයක් ඕන. ඒ ගහණයෙන් තමයි කීප දෙනෙක් තෝරගන්නේ. නැත්තම් තෝරගන්න සත්තු නැහැ. ඕනම ගහණයක තියෙනවා වෙනස්කම්. එක එක්කෙනා අතර වෙනස්කම්. දැන් ඔයගොල්ලෝ ගත්තොත් එහෙම ඔයගොල්ලෝ ඔක්කොම එකම වර්ගයේ වුණාට සමහරු උසයි, සමහරු කළුයි, සමහරු කොටයි, සමහරු ටිකක් දක්ෂයි ඉගෙන ගන්න, සමහරු ඊට වඩා අඩුවෙන් දක්ෂයි. ඒ වගේ වෙනස්කම් තියෙනවා. ඒකෝට මම වැඩිම දක්ෂ ළමයෙක් තෝරගන්න ඕන නම් ළමයි ගොඩාක් ඉන්න අය අතරින් ප්‍රශ්න කීපයක් අහලා කීප දෙනෙක් තෝරගන්නවා. ළමයි දෙතුන් දෙනෙක්ගෙන් තෝරගන්න අමාරුයි. ඒ වගේ විශාල ගව ගහණයකින් මට ඕන ලක්ෂණයේ තියෙන සත්තු කීප දෙනෙක් තෝරගන්නවා. තෝරගන්න ඒ සත්තු ඉදිරියට අරන් යනවා. ඒ සත්තු බෝ කරනවා. ඒතර එකක් තමයි එක ලක්ෂණයක් සලකා බලන්න කිරි නිෂ්පාදනය. අනිත් මේක තමයි ලේසිම ක්‍රමය. එක සැරයකට එක ලක්ෂණයක් තෝරගන්න එක. අනිත් එක තමයි ලක්ෂණ කීපයක් තෝරගන්න එක. කිරි නිෂ්පාදනය කළාම අපි දන්නවා කිරි වලට මිල ලැබෙන්නේ කිරි වල තියෙන මේද ප්‍රතිශතය. සම්පූර්ණ ඝන ද්‍රව්‍ය ප්‍රතිශතය අනුව විශේෂයෙන් මේද ප්‍රතිශතය. ඒතකොට මේද ප්‍රතිශතය වැඩි වෙනවා නම් කිරි වලට ලැබෙන මිල වැඩි වෙනවා. ඒ නිසා අපිට පුළුවන් සලකලා බලන්න කිරි නිෂ්පාදනය සහ මේද ප්‍රතිශතය දෙකම. කිරි නිෂ්පාදනය සහ මේද ප්‍රතිශතය දෙකම වැඩි සත්තු මන් තෝරලා ගන්නවා. ඒ සත්තු ඊට පස්සේ අභිජනනය කර කර බෝ කර කර ඉස්සරහට අරන් යනවා. එතකොට මට ඉන්නේ
අර අනිත් සත්තු නෙමෙයි මම ඉස්සරහට ගෙනියන්නේ. කිරි නිෂ්පාදනයත් වැඩි. මේද ප්‍රතිශතයත් වැඩි. ඒතර ඒ සත්තු බෝ කරගත්තාම ඒ සත්තුන්ගේ ලොකු ගහණයක් ඇති වෙනවා. ඒ ගහණය ඇතුළේ ආපහු ඉන්නවා පොඩි පොඩි වෙනස්කම් තියෙන සත්තු. අර මම ඉස්සල්ලා හිතන්න දැන් කිරි ලීටර් 2ක් දෙන සත්තු අතරේ මම කිරි ලීටර් 3ක් දෙන සත්තු කීප දෙනෙක් තෝරගන්නවා. මෙවුන් ටික බෝ කරගෙන ලොකු ගහණයක් ඇති වුණාට පස්සේ මට පේනවා සමහර සත්තු කිරි ලීටර් 4ක් දෙනවා. සමහර සත්තු තවත් 2යි දෙන්නේ. සමහර සත්තු 3යි 3මාරයි. ඊට පස්සේ මම කිරි ලීටර් 4ක් දෙන සත්තු තෝරගන්නවා. තෝරගන්නේ ඒ ඉස්සරහට අරගෙන යනවා. මේ විදිහට පරම්පරා කීපයක් ගියාට පස්සේ මට පුළුවන් අර සතාගේ නිෂ්පාදන හැකියාව වැඩි කරගන්න. නිෂ්පාදන හැකියාව වැඩි සතු ටිකක් තෝරගන්න. ඒතර ඒ සතාගේ නිෂ්පාදන හැකියාව වැඩි. මොකද ඒ සතාගේ ජානමය හැඩරුව අර මම පටන් ගත්ත සතාට වඩා වෙනස්. ඒතර ඒක අපි බලෙන් වෙනස් කරපු දෙයක් නෙමෙයි ස්වාභාවිකව සිද්ධ වෙච්ච වෙනස්කම් නිසා තියෙන වෙනස් වීම. ඒතර ඒක තමයි වර්ණය කියලා කියන්නේ. ඒතකොට වර්ණයට තියෙන්න ඕන වර්ණයේ දකින්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ තමයි අපිට විශාල සත්ව ගහණයක් ඕනේ වර්ණය කරගන්න. පොඩි සත්ව ගහණයකින් වර්ණයක් කරන්න අමාරුයි. අනිත් එක තමයි පරම්පරා කීපයක් යන්න ඕන ජානමය වැඩි දියුණුවක් කරගන්න. එක පරම්පරාවකින් මේ වැඩේ කරන්න බෑ. පරම්පරා කීපයක්. ඒ කියන්නේ දිගු කාලයක් ගත වෙනවා විශාල ගහණයක් ඕන වෙනවා. ඒක තමයි වර්ණයේ තියෙන සීමාකාරීව. අනිත් එක තමයි අභිජනනය. අභිජනනය ආකාර දෙකක් තියෙනවා. අභිජනනය එකක් තමයි සහඅභිජනනය. ඒ කියන්නේ එකම එක වර්ගයකටයි. එහෙම නැත්නම් එක වගේ සත්ව ගහණයක ඉන්න සත්තු අතරේ වෙන අභිජනනය. ඊළඟ එක තමයි අපි කියනවා ඒක සහඅභිජනනය. අනිත් එක තමයි අභිජනනය. අභිජනනය දෙමුහුම් අභිජනනය. දෙමුහුම් අභිජනනය. දෙමුහුම් අභිජනනයට කියනවා දෙමුහුම් අභිජනනය කරන්නේ වෙනත් එකිනෙකට වෙනස් ගහන දෙකක් අතරේ. එකිනෙකට වෙනස් ගහන දෙකක් අතරේ. ඒගොල්ලන්ගේ එතකොට ජානමය හැඩරුව වෙනස්. ගහන දෙකක් කියලා කියන්නේ ජානමය හැඩරුව වෙනස්. ඒ ගහන දෙකක් අතරේ අභිජනනයක් කරොත් ඒකට අපි කියනවා දෙමුහුම් අභිජනනය. එහෙම නැත්නම් එකම ගහනයක් අතරේ ජානමය හැඩරුව එකම සත්තු ගොඩක් අතරේ අභිජනනය කරොත් අපි කියනවා ඉන්බ්‍රීඩින් එහෙම නැත්නම් සහඅභිජනනය කියලා. ඔය ක්‍රම දෙක තමයි තියෙන්නේ. ඔය අභිජනනයේදී ඉන්බ්‍රීඩින් සහ අවුට්බ්‍රීඩින් එහෙම නැත්නම් සහඅභිජනනය සහ දෙමුහුම් අභිජනනය. ඔය දෙක තමයි ආකාර දෙක. සහඅභිජනනය දෙමුහුම් අභිජනනය. ඔය දෙකේ තියෙන ප්‍රධාන වෙනස තමයි මම කියන්නම් මේ පින්තූරෙන් පේන පින්තූරය chart එකෙන් ඉන්බ්‍රීඩින් වලදී වෙන්නේ මම ඉස්සලා කිව්වා එකම ජානමය රූපයක් තියෙන එකම ජානමය හැඩයක් තියෙන එක පරම්පරාවක සත්තු අතරේ. එතකොට ජාන වෙනස්කම් නැහැ. සත්තු අතරේ වෙන්නේ අභිජනනය. එහෙම අභිජනනය කරගෙන පරම්පරා කීපයක් යනකොට අර ජානමය සුළු සුළු තියෙන වෙනස්කම් නැති වෙලා යනවා. ඒ නිසා ජානමය වශයෙන් පිරිසුදු සත්ව කාණ්ඩයක් අන්තිමට ලැබෙනවා. උදාහරණයක් විදිහට එකම සත්ව විශේෂයක් කුකුලන් කියන සත්ව විශේෂය එක ජාන හැඩරුවක් තියෙන විශේෂයක්. ඒතකොට සහඅභිජනනය කුකුලන් අතර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුකුලන් අපි දන්නවා කුකුලන් අතර තියෙනවා ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති වර්ග ඇමරිකානු වර්ග, ඉංග්‍රීසි වර්ග, මධ්‍යධරණී වර්ග, පන්ති. ඒතර ඒ පන්තියක් ඇතුලේ කරන අභිජනනය. ඒකත් සහඅභිජනනයක්. ඊළඟට ওই පන්ති අතරේ තියෙනවා වරිග, බ්‍රීඩ්ස්, වරිග තියෙනවා. ලෙගෝන්, නැත්නම් RIR, ඔස්ට්‍රලෝ. ඒක වරිගයක් ඇතුලේ කරන අභිජනනයත් සහඅභිජනනයක්. අපි ලෙගෝනුයි ඔස්ට්‍රලෝපුයි දෙක අභිජනනය කරොත් එතකොට දෙමුහුම් අභිජනනයක් වෙනවා. මොකද ජානමය වෙනස් දෙකක්. හැබැයි ලෙගෝන් අතරේ අභිජනනයක් කරොත් සහඅභිජනනයක්. ඊළඟට ওই ලෙගෝන් අතරේ තියෙනවා වැරයිටිස්. ඊට පල්ලෙහා තලයේ කළු පාට ලෙගෝන් ඉන්නවා, දුඹුරු පාට ලෙගෝන් ඉන්නවා, සුදු පාට ලෙගෝන් ඉන්නවා. ඒතර ඒක කාණ්ඩයක් අතරේ ගත්තොත් එහම ආපහු සහඅභිජනනය. ඊළඟට ලයින්ස් ඉන්නවා. ලෙගෝන්ස් වයිට් ලෙගෝන් ගත්තොත් වයිට් ලෙගෝන් ඉන්නවා මේ ලයින් A, ලයින් B, ලයින් C අභිජනනයේ දෙහිම තියාගන්නවා. එක සමානුරූපී ජාන ව්‍යුහයක් තියෙන. ඒතකොට ඒ සත්තු අතරේ සහඅභිජනනයක් වෙන්න පුළුවන්. ඊළඟට ස්ට්‍රේන්ස්. ඒ වගේ කොහොම හරි අවසාන වශයෙන් සහඅභිජනනය කියලා කියන්නේ
ජානමය අතින් එක සමාන ගහණයක් තුල සිද්ධ වෙන අභිජන්‍ය. දෙමුහුම් අභිජන්‍ය කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඒතර සහාභිජන්‍යයට ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි දෙමුහුම් අභිජන්‍ය. දෙමුහුම් අභිජන්‍යයේ තියෙන වාසිය තමයි දෙමුහුම් අභිජන්‍යයේදී අපිට දෙමුහුම් දිරිය කියලා එකක් ලැබෙනවා. ඒ නිසා තමයි දෙමුහුම් අභිජන්‍ය ගොඩක් කරන්නේ. මහජනතුමනි දැන් සහාභිජනනයයි දෙමුහුම් අභිජනනයයි කියන දෙකම අපට පුළුවන් සත්පාලන කටයුතු දියුණු කරගෙන යොදා ගන්න. ඔතනින් අපි බහුලවම අහලා තියෙන්නේ දෙමුහුම් අභිජනනය. එහෙමනම් සහාභිජනනයේ යම්කිසි ගැටලුකාරී ස්වභාවයන් තියෙනවද වැඩිපුර භාවිතා නොකරන්න? ඒ වගේමයි දෙමුහුම් අභිජනනය බහුල ලෙස භාවිතා කරන්න ඒකේ තියෙන සුවිශේෂ වාසි. එහෙම නැත්නම් ඔය කාරණා දෙකෙන් ලංකාවේ සත්පාලන කටයුතු දියුණු කරන්න වැඩි වශයෙන්ම භාවිතා කරන්න පුළුවන් මොන ක්‍රමයේද? ඔව් දෙමුහුම් අභිජනනයයි සහාභිජනනයයි කියන ක්‍රම දෙකම ඇත්තටම යොදා ගන්න පුළුවන් සත්තු වැඩි දියුණු කරගන්න යොදා ගන්නවා. නමුත් අවාසිත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට නුමුහුම් සහාභිජන්‍ය යොදා ගන්නවා පිරිසුදු වර්ග ඇති කරන්න. දැන් කුකුල් පාලනය ගොඩක් කලර කුකුළු අභිජනනයේ අර මම ඉස්සල කිව්වා වගේ අර ලයින්ස් හදා ගන්න. දෙමුහුම් අභිජන්‍ය සඳහා අවශ්‍ය කරන පිරිසුදු ලයින්ස් හදා ගන්න සහාභිජන්‍ය කරනවා. සහාභිජන්‍ය කිරීමෙන් තමයි වැදගත් ලක්ෂණ තියෙන වර්ගයක් ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්. ඒතකොට දෙමුහුම් අභිජන්‍යයක් වුණොත් එහෙනම් මේ සතත් එක්කලා අර ලක්ෂණ වෙනස් වෙනවා. ඒ ලක්ෂණ ඒ විදිහටම ඉස්සරහට කරගෙන යන්න නම් අනිවාර්යෙන් සහාභිජන්‍ය කරන්න ඕන. ඒතකොට ඒ අතින් සහාභිජන්‍ය වැදගත්. සහාභිජන්‍ය වාසි. දැන් හිතන්න වයිට් ලැගෝන් සතෙක් ඉන්නවා. වයිට් ලැගෝන් සතා හිතන්න අපි හිතමු වයිට් ලැගෝන් සතා තමයි බිත්තර නිෂ්පාදනයේ හොඳම සතා කියලා. ඒතර මේ වයිට් ලැගෝන් සතා තව අවුරුදු 100ක් ඉස්සරහට අරගෙන යන්න ඕන. ඒ ජාන පරම්පරාව අරන් යන්න ඕන. එතකොට අපි වයිට් ලැගෝන් සතාට වෙන සතු මුහුන් කරන්නේ නැතුව ඒ සතාම සහාභිජන්‍ය කර කර අරන් යන්න ඕන. එහෙම තමයි වෙන්නේ. හැබැයි සහාභිජන්‍ය ආවාසිත තියෙනවා. සහාභිජන්‍ය විශේෂයෙන්ම ලේනැයින් අතරේ සහාභිජන්‍ය සිද්ධ වුණොත් එහෙම ඇති වෙන තත්ත්වයක් අපි කියනවා සහාභිජන්‍ය අවපාතය කියලා. මේකට හේතුව තමයි දැන් ඔයගොල්ලෝ දන්නවා ජාන විද්‍යාව ඉගෙනගෙන තියෙනවා නම් ඔය එක එක ලක්ෂණ පාලනය කරන්න ඇලීල තියෙනවා. මේ ඇලීල වල තියෙනවා ප්‍රමුඛ ජානයක් තියෙනවා නිලීන ජානයක් තියෙනවා. නේද? ඒතර ප්‍රමුඛ ජානය තමයි රූපානු දර්ශයෙන් අපිට පෙන්වන්නේ. යම් කිසි සතේ කළු පාටයි කියලා පේන්නේ ඒ ප්‍රමුඛ ජානය නිසා. ඒතර ප්‍රමුඛ ජානය ගොඩක් වෙලාවට වාසි සහගත ලක්ෂණ තියෙන ප්‍රමුඛ ජානය. ඇලිලේ තියෙන නිලීන ජානයේ ගොඩක් වෙලාවට තියෙනවා අවාසි සහගත ලක්ෂණ. ඒතර ප්‍රමුඛ ජානය බාහිරයට පේන නිසා බැරි වෙලාවත් ප්‍රමුඛ ජාන අවාසි සහගත ලක්ෂණ පෙන්눔 කරන ජානයක් නම් බාහිරට පෙන්눔 කරන නිසා කාලයත් සමග චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයට අනුව කාලයත් සමග ඒවා ඒ ගහණයෙන් ඉවත් වෙලා යනවා විනාශ වෙලා යනවා. නමුත් ඇලිලේ තියෙන නිලීන ජානය අවාසි සහගත වුණාට ඒක රූපානුදාසය පෙන්වන්නේ නැහැ. හැංගිලා තියෙන්නේ. ඒ නිසා ගහණයෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒක තමයි තියෙන භයානකම. අර සහාභිජන්‍ය නිසා කවදා හරි නිලීන ජාන දෙකක් එකතු වෙලා සතෙක් හැදුනොත් එහෙම ප්‍රමුඛ ජානය නැතුව එතකොට ඒ සතා අර නරක ලක්ෂණය පෙන්නන සතෙක් වෙනවා. අන්න එතකොට ප්‍රශ්නයක් එනවා. අන්න ඒක තමයි කියන්නේ සහාභිජන්‍ය අවපාතය කියලා. තේරුණාද? දැන් හිතන්න කිරි නිෂ්පාදනය. පිය සතාගේ කිරි නිෂ්පාදන විභවය ලීටර් 500යි හිතන්න. 5000යි. ගැහණු සතාගේ කිරි නිෂ්පාදන විභවය ලීටර් 5000යි කියන්නේ. එතකොට නැත්නම් 5000යි 3000යි. එතකොට ඔය දෙන්න අපි දෙමුහුම් කරොත් ඉදිරි පරම්පරාවේ හරිනම් වෙන්න ඕනේ මේ දෙන්නගේ සාමාන්‍යයගේ 5000යි 3000යි සාමාන්‍යයගේ 4000යි. මුළුවගේ 8000යි සාමාන්‍යයගේ 4000යි. නමුත් ඊළඟ පරම්පරාවේ කිරි නිෂ්පාදනය සමහරට 3000ක් වෙන්න පුළුවන්. 3500ක් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අර එක සතෙක්ගේ නිලීන ජාන ඉස්මතු වීම. එතකොට කිරි ලීටර් 1000ක අඩුවක් වෙනවා 500ක අඩුවක් වෙනවා. ඒ ප්‍රමාණය තමයි අපි කියන්නේ
සහාබිජාන අවපාතය කියලා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම දෙමුහුම් අභිජානනය. දෙමුහුම් අභිජානනය අපි යොදාගන්නේ ඇත්තටම වාසි නිසා. දෙමුහුම් අභිජානනයේ තියෙන එකම අවාසිය තමයි දෙමුහුම් වීම නිසා අර පිරිසුදු වර්ග නැති වෙන්න පුළුවන්. ඒක තමයි තියෙන එකම අවාසිය. නමුත් දෙමුහුම් අභිජානනය අපි අපේ අවශ්‍යතාවය සඳහා කරනවා නම් ඒක හැම වෙලාවෙම වාසි සහගතව යොදාගන්නේ. උදාහරණයක් විදිහට අර ඥානමය පැතිකඩ දෙකක් තියෙන විභව දෙකක් තියෙන සත්තු දෙකොල්ලක් එකට මුහුම් කරොත් එහෙම එතන ඊළඟ පරම්පරාවේ ලැබෙන සතාට අනිවාර්යයෙන් ලැබෙනවා දෙමුහුම් දිරිය කියලා එකක්. දෙමුහුම් දිරිය. හෙටරෝසිස්. දෙමුහුම් දිරිය ලබා ගැනීම තමයි එක අරමුණක් දෙමුහුම් අභිජානනයේ. ඊළඟට අපි දෙමුහුම් කරනවා විවිධ ලක්ෂණ ඒක රාශි කරන්න. දැන් හිතන්න මගේ ළඟ ඉන්නවා එක කිරිගව් වර්ගයක් කිරි නිෂ්පාදනය ගොඩාක් වැඩි. හැබැයි මේද ප්‍රතිශතය ගොඩක් අඩුයි. මගේ ළඟ තව ගව් වර්ගයක් ඉන්නවා කිරි නිෂ්පාදනය අච්චරම වැඩි නෑ සාමාන්‍යයි. නමුත් මේද ප්‍රතිශතය වැඩි. මට පුළුවන් සමහර විට මේ සත්තු දෙකොල්ල සත්තු වර්ග දෙක දෙමුහුම් කරලා කිරි නිෂ්පාදනයත් වැඩි මේද ප්‍රතිශතයත් වැඩි සතෙක් හදාගන්න. ඒතර අර විවිධ ලක්ෂණ වෙන් වෙලා තියෙන අවස්ථාවක වර්ග වලට වෙන් වෙලා තියෙන අවස්ථාවක ඒ වර්ග දෙමුහුම් කරලා ඉවරලා ඒ ලක්ෂණ ඔක්කොම එක සතෙක් ඇතුළට ගන්න පුළුවන්. ඒක තමයි තියෙන අනිත් වාසිය. ඊළඟ වාසිය තමයි දෙමුහුම් කරගෙන ගිහිල්ලා අපිට පුළුවන් අවසානයේදී අර නිෂ්පාදනය ගොඩක් අඩු එහෙම නැත්නම් අවාසි සහගත දැන් දේශීය ගවයෙක් වගේ සතෙක්ගේ ලක්ෂණ ඒ ගහණයෙන් තනිකර අයින් කරලා දාලා ක්‍රමක්‍රමයෙන් අර හොඳ වර්ගයේ තියෙන ලක්ෂණ මේකට ආරෝපණය කරන්න පුළුවන්. ඒ විදිහට දිගටම කරගෙන ගියොත් පරම්පරා කීපයක් අපිට සම්පූර්ණයෙන්ම අලුත් සතෙක් ලැබෙනවා. අලුත් වර්ගයක් සින්තටික් බ්‍රීඩ් කියලා කියනවා. අලුත් වර්ගයක් ලැබෙනවා. ඒව අරමුණු කරගෙන තමයි දෙමුහුම් කරන්නේ. ඒ නිසා ඔයගලන්ට පේනවා සහාභිජාන්‍ය සහ දෙමුහුම් අභිජාන්‍ය කියන දෙකම සතුන්ගේ නිෂ්පාදන හැකියාව වැඩි කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් සහාභිජාන්‍යේ අවාසි තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම ලේ නෑයින් අතරේ අභිජාන්‍ය සිද්ධ වෙනවා. එකම පරම්පරාවේ ලේ නෑයින් ගෙන් පිටත අභිජාන්‍ය වුණොත් ඔය සහාභිජාන්‍ය අවපාතය කියන එක එච්චර බලපාන්නේ නැහැ. ගොඩක් වෙලා ඒ නිසා සහාභිජාන්‍ය ගැන අපි කතා කරනකොට අපි කතා කරනවා යම්කිසි කාල වකවානුවක් තුල ලේ නෑදෑකම් තිබුණාද කියලා. එක සත්ව වර්ග අනුව. පරම්පරා දෙක තුනක ඉතිහාසයේ බලනවා ලේ නෑදෑකම තිබිලාද කියලා. තිබිලා නැත්නම් ඊට කලින් තිබුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දන්නවා සත්තුන්ගේ අපි පරම්පරා පස්සට අවුරුදු දසදහස් ගානක ගියොත් එහෙම මේ එක තැනකින් ඔක්කොම පටන් ගන්න තියෙන නිසා ලේ නෑදෑකම කොහෙන් හරි තියෙනවා. නමුත් මෑත කාලීන ලේ නෑදෑකමක් නැත්නම් අර සහාභිජාන්‍ය අවපාතය ඇති වෙන්නේ නැහැ. ඒ සහාභිජාන්‍ය අවපාතය ඇති වෙන්නේ මෑත කාලීන ලේ නෑදෑකම තියෙන තත්වයක් යටතේ අභිජාන්‍ය කරොත් පමණයි. මංජතුමනි මේක ප්‍රායෝගික මට්ටමේ ප්‍රශ්නයක්. දැන් ගොවීන්ට තමන්ගේ ගොවිපළෙහි සත්ව නිෂ්පාදනය වැඩි කරගන්න අවශ්‍ය නම් විශේෂයෙන්ම කිරි ගවයන් සම්බන්ධ අපට දෙමුහුන් කරන ලද සතුන් කාණ්ඩ භාවිත කරන්න වෙනවා. ඒකට අපි කොහොමද ගොවි මහත්මයෙක් කොහොමද දෙමුහුන් කරන ලද සත්ත්ව කාණ්ඩයක් ලබා ගන්නෙ? අපි ලංකාවේ තියෙන දෙවෙනි වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ගොවි මහත්මයෙකුට අවශ්‍ය වුණොත් එimhe තමන්ගේ ගොවිපළ දෙමුහුන් කරන ලද සතුන්ගෙන් ඇති කරන්න. ඊටාම කෙටියෙන් අපිට පැහැදිලි කරලා දෙන්න කොහොමද ලබා ගන්නෙ කියලා. ඔව් සත්ව දෙමුහුම් කරන ක්‍රම කීපයක් තියෙනවා. ලංකාවේ මේ දේ සිද්ධ වෙනවා. මේකට එක උපකාරයක් වෙනවා අපිට કૃතිම සිංචනය. કૃතිම සිංචනය මගින් අපිට පුළුවන් ලෝකයේ ඕනම රටක ඉන්න ගව වර්ගයක ශුක්‍රාණු ලංකාවට ගෙනල්ලා ඉවරලා සතා ගේන්න නැතුව ලංකාවේ ඉන්න කිරිදෙනු අභිජාන්‍ය කරන්න පුළුවන් ඒ ශුක්‍රාණු පාවිච්චි කරලා. එතකොට එතන දෙමුහුමක් සිද්ධ වෙන්නේ. ඒ හැකියාව තියෙන නිසා ලංකාවේ ඔය දෙමුහුම අභිජාන්‍ය සිද්ධ වෙනවා. සත්තුන්ගේ නිෂ්පාදන හැකියාව වැඩි කිරීම සඳහා. ඒතකොට දෙමුහුම අභිජාන්‍ය ක්‍රම කීපයක් තියෙනවා. මේ මෙතන දක්වලා තියෙන විදිහට එකක් තමයි විශේෂිත දෙමුහුම අභිජාන්‍ය. විශේෂිත දෙමුහුම අභිජාන්‍ය. අනිත් එක රොටේෂන් නැත්නම් වටමාරු දෙමුහුම අභිජාන්‍ය. ඊළඟට තත්ත්වය උසස් කිරීම. ඊළඟට કૃතිම
සින්තටික් කෘත්‍රිම වර්ග ඇති කිරීම. ඒ වගේ. ඒතර මේ විශේෂිත දෙමුහුම් අභිජනනය ගත්තොත් එහෙනම් විශේෂ දෙමුහුම් අභිජනනයේත් ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි දෙමුහුම් two way cross කියන එක. ඒක තමයි තියෙන සරල මේක. දෙමුහුම් අභිජනනය. ඒතර වර්ග දෙකක් විතරයි සහභාගී වෙන්නේ. ඊළඟ එක ඒ වගේම යන්න පුළුවන් three way cross එකක්. තෙමුහුම් අභිජනනය. එතකොට වර්ග පිරිසුදු වර්ග තුනක් සහභාගී වෙනවා. පිරිසුදු වර්ග තුනක් අතරේ සිද්ධ වෙන අභිජනනය. දෙමුහුම් අභිජනනය. තෙමුහුම් අභිජනනය. ඊළඟට යන්න පුළුවන් වර්ග හතරක් දක්වා. සිව්මුහුම් අභිජනනය. four way cross. සිව්මුහුම් අභිජනනයේ වර්ග හතරක් සම්බන්ධ වෙනවා. ඊළඟට පිළිමුහුම් අභිජනනය. back cross කියලා කියනවා. පිළිමුහුම් අභිජනනය. ඒතර මේවා තමයි අර විශේෂිත අභිජනන ක්‍රමයේ යටතේ එන ආකාර. දෙමුහුම් අභිජනනය, තෙමුහුම් අභිජනනය, සිව්මුහුම් අභිජනනය සහ පිළිමුහුම් අභිජනනය. මම ටිකක් විස්තර කරන්න උදාහරණයක් කළා කොහොමද මේවා ලංකාවේ පාවිච්චි වෙන්නේ කියලා. දෙමුහුම් අභිජනනය වර්ග දෙකක් සහභාගී වෙන අභිජනනය. මේ රූපතරාණේ පෙන්ලා තියෙන විදිහට හොඳම උදාහරණය තමයි කුකුළු අභිජනනය. හැබැයි අද සිද්ධ වෙන්නේ මේක නෙවෙයි. මම ඒකත් කියන්නම්. 1970 ගණන් විතර වගේ වෙනකල් සිද්ධ වුණේ මෙන්න මේ දෙමුහුම් අභිජනනය. කුකුළු අභිජනනය. ඒ වගේම ගව කිරිගව අභිජනනයේත් ඕක සිද්ධ වුණා. මෙතෙන්දී ඉන්නවා වර්ග දෙකක්. මේ කුකුළු වර්ගය කෝනිෂ් පිරිමි වර්ගය. white plymouth rock ගැහණු වර්ගය. එතකොට කිකිලි white plymouth rock කිකිලියක් සහ කෝනිෂ් කුකුලෙක් අතරේ අභිජනනය සිද්ධ කළොත් අපිට ලැබෙනවා බ්‍රොයිලර් පැටියෙක්. බ්‍රොයිලර් සතෙක්. බිත්තරයක් ලැබෙනවා. බිත්තරේ රකපුවාම ලැබෙන සතාට අපි කියනවා බ්‍රොයිලර්. ඒතර බ්‍රොයිලර් විදිහට ඇති කරන්නේ මෙන්න මේ දෙමුහුම. ඒතර මේ සත්තු දෙන්නම මස් වලට ඇති කරන සත්තු. ඒ කියන්නේ මස් වලට විභවයක් තියෙන සත්තු. ලොකු සත්තු. කෝනිෂ් ගත්තොත් එහෙම කෝනිෂ් සතාට ඉක්මන් වර්ධන වේගයක් තියෙනවා. හොඳ ආහාර පරිවර්තන කාර්යක්ෂමතාවයක් තියෙනවා. හොඳ මාංශ ගුණාත්මයක් තියෙනවා. white plymouth rock සතාට අච්චරම වැඩි වර්ධන වේගයක් නැහැ. නමුත් සතුටුදායක වර්ධන වේගයක් තියෙනවා. සතුටුදායක ආහාර පරිවර්තන කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒ වගේම සතුටුදායක මාස්වල ගුණාත්මයක් තියෙනවා. මීට අමතරව බිත්තර නිෂ්පාදනය white plymouth rock සතාගේ වැඩි කෝනිෂ් සතාට වඩා. ඒ නිසා තමයි අපි white plymouth rock කියන සතා කිකිලි විදිහට පාවිච්චි කරන්නේ. මේගොල්ලන්ට අපි කියනවා වාණිජ්‍ය දෙමව්පියන්. parents දෙමව්පියන්. ඒතර හැදෙන සතා බිත්තරෙන් ලැබෙන පැටියා දෙමුහුමක්. ඒතර මේ සතාට තියෙනවා දෙමුහුම් දිරිය. මේ කෝනිෂ් සතාගේ තියෙන හොඳ ලක්ෂණයි ප්ලිමත් රොක් සතාගේ තියෙන හොඳ ලක්ෂණයි දෙක එකතු වෙලා ඒ දෙන්නගෙම නිෂ්පාදනයට වැඩි නිෂ්පාදනයක් අර ඊළඟ පරම්පරාව දෙනවා. බ්‍රොයිලර් සතා. ඒතර බ්‍රොයිලර් සතාගේ වර්ධන වේගය මේ දෙගොල්ලන්ටම වඩා වැඩි. බ්‍රොයිලර් සතාගේ මස්වල ගුණාත්මය මේ දෙගොල්ලන්ටම වඩා වැඩි. බ්‍රොයිලර් සතාගේ ආහාර පරිවර්තන කාර්යක්ෂමතාවය මේ දෙගොල්ලන්ට වැඩි. ඒ වැඩි වෙන්නේ දෙමුහුම් දිරිය නිසා. දෙමුහුම් දිරිය නිසා අර මව්පියන්ගේ තියෙන සාමාන්‍යයකට වඩා වැඩි නිෂ්පාදන හැකියාවක් ලැබෙනවා ඊළඟ පරම්පරාවට. ඒක තමයි two way cross. එහෙම නැත්නම් දෙමුහුම් අභිජනනය කියලා කියන්නේ. වර්ග දෙකක් එකට අභිජනනය කිරීම. ඊළඟ එක මම කියන්නම් three way cross. එහෙම නැත්නම් තෙමුහුම් අභිජනනය. ඒතර තෙමුහුම් අභිජනනයට මම ඉස්සෙල්ලා වගේ වර්ග තුනක් පාවිච්චි කරනවා. breeds තුනක්, වර්ග තුනක්. මේ ගොඩක් පාවිච්චි කරනවා ඌරු කර්මාන්තයේ සූකර අභිජනනයේදී. දැන් හිතන්න එක වර්ගයක් land race. land race ඌරෙක් සහ large white ඊරියක් මොහොම් කිරීමෙන් අපිට ඊළඟ පරම්පරාව ලැබෙනවා F1. ඒතර land race කියන වර්ගය හොඳට ප්‍රසිද්ධයි ඉක්මන් වර්ධන වේගයක් තියෙන සතෙක් හැටියට. large white කියන වර්ගය හොඳට ප්‍රසිද්ධයි වැඩි පැටවු ගාණක් දානවා. ලිටර් සයිස් එක ලොකුයි. වැඩි පැටවු ගාණක් දානවා. ඒ වගේම හොඳ මාතෘ ගුණයක් පෙන්වනවා. පැටවු හොඳට රැක බලා ගන්නවා. ඒතර මේ ගුණය land race වලට වඩා වැඩි large white ගේ. ඒතර ඊළඟ පරම්පරාවේ දැන් large white ගැහණු සතෙක් ගත්තු නිසා ඊළඟ පරම්පරාවේ අපිට වැඩි පැටවු ගාණක් ලැබෙනවා. ඒ වගේම මේ පැටවු හොඳට ඊරිය රැක බලා ගන්න නිසා පැටවුන්ගේ මරණ ප්‍රතිශතය අඩු වෙනවා. පැටවු අවසානයේ දක්වා ඉන්නවා. ඊළඟට අපි මේ
ඊළඟට ලැබෙන පරම්පරාව F1 පරම්පරාව අපි මස් වලට විකුණන්නේ නැහැ. අපි කරන්නේ F1 පරම්පරාවේ ගැහණු සත්තු ආපහු තව වර්ගයක් එක්කලා අභිජනනය කරනවා ඩියුරොක් ගන්නවා. ඩියුරොක් කියන වර්ගය. ඩියුරොක් කියන වර්ගයත් මස් ගුණාත්මය සඳහා ප්‍රසිද්ධ වර්ගයක්. හොඳ මස් ගුණාත්මයක් තියෙනවා ඩියුරොක් කියන වර්ගයට. ඒතකොට ඩියුරොක් කියන වර්ගය සමග පළවෙනි පරම්පරාවේ සත්තු අභිජනනය කරපුවාම අපිට ඊළඟට F2 පරම්පරාවේ ලැබෙන සත්තු එතකොට ඉක්මන් වර්ධන වේගයක් තියෙනවා. හොඳ මාතෘ ගුණයක් තියෙනවා. හොඳ මාංශ ගුණාත්මයක් තියෙනවා. මස්වල ගුණාත්මයක් තියෙනවා. ඒ ලක්ෂණ තුනම එකතු වෙච්ච සතෙක් එනවා පරම්පරා දෙකක් ගියාට පස්සේ. ඒක තෙමුහුම් අභිජනනය. ඊළඟට සිව්මුහුම් අභිජනනය. සිව්මුහුම් අභිජනනය තමයි අද කුකුළු අභිජනනය පාවිච්චි කරන්නේ. කුකුළු අභිජනනය පාවිච්චි කරන්නේ. ඒතර සිව්මුහුම් අභිජනනයේදී ඇත්තටම පිරිසුදු වර්ග දෙකයි ඉන්නේ. නමුත් ඒ පිරිසුදු වර්ග දෙක අතරේ ගහන හතරක් තියෙනවා. ගාන හතරක් තියෙනවා. එසේනම් මහාචාර්යතුමනි ඔබට අද පැහැදිලි කරන දෙයක් ලැබුවේ ලංකාවේ සත්ත්ව පාලන සඳහා තිබෙන විභවයයි ඒ වගේම අභිජනන ක්‍රම හා වර්ණ ක්‍රම හරහා ලංකාවේ සත්ත්ව පාලන කටයුතු වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන කාරණා විභාග මට්ටමේදී ඉතාමත්ම වැදගත් විශේෂයෙන්ම දෙමුන් අභිජනනයේ මොනතරම් දුරට ලංකාවේ සත්ත්ව නිෂ්පාදන වැඩි කිරීම කෙරෙහි බලපානවාද කියලා වරක් විභාගයේදී අහලා තිබ්බා. ඒ නිසා මේ විෂය කරුණු ඔබට ඉතාමත්ම වැදගත්. එසේනම් අපි ජාතික පාසල් වැඩසටහන වෙනුවෙන් පැමිණි පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය කේ සමරසිංහ මහත්මයාණෙනි ඔබතුමන්ට බෙහෙවින් ස්තුතිවන්ත වේවා. ආයිබෝවන්